අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩ පිළිවෙල ඇත්තටම සංවිධානය කෙරුවේ විශේෂයෙන්ම පිටින් අධ්‍යාපනය පිළිබඳව බට්සායර පළාතේ ඉන්න ඔක්කොම ඒ අධිකාරී ස්වාමීන් වහන්සේලාට සංවිධානය කරපු දෙයක්. නමුත් සංවිධානය කරන උගලාගේ තියෙන්නේ නැති නිසා ඉතින් අපේ ආරම්භ ස්වාංශ අපහසුවටපත් වෙනවා. ඒක අපි ඉතින් දැනගෙන හිටියා එහෙමයි කියලා. කොමාරි කීපනමක් වැඩම කළා තියෙනවා අපි බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඒ නිසා අපි කෙරුවේ ඒ වෙලාවේදී අනික් ඇත්තන්ටත් මේ හෝල් එකේ වැඩ ගන්න පුළුවන් අවස්ථාව ඇති කරා. අපි පිටින් සංඝයා වහන්සේ වශයෙන් කියන්නේ අපි ස්වාමීන් වහන්සේලාට දීපම ගිහියොත් නැතිනවා පැවිද්දොත් නැති වෙනවා අපිට. එනවා කියනවා එන්නේ. ඉතින් ඒකට මේ වැඩමුළු වලට මේ කට්ටිය අඬනවා. ඊට පස්සේ මම මේ ලියලා ඇරියා අපේ මොල්ලිගොඩ මැතිනේ මහත්තයර කියලාත් කියනවා මැතිනි කියලාත් කියනවා නිකම්මනියම් මොල්ලිගොඩත් කියලා කියනවා. ප්‍රියංකට කිව්වා කට්ටිය ගෙනත් තියාගන්න. මේගොල්ලෝ ආවේ නැත්තම් අපි ඒගොල්ලෝ දාමු කියලා. ඉතින් යනවා අපි තාම සුළු පිටසක් සංවිධානය කරගත්ත අපිට හරියට කියන්න බෑනේ මේ කීයක් හේද කීයක් ඉන්න පුළුවන් දරේ මේ කියන්නේ. ඒතර සංඝයා වහන්සේලා ඉන්න ගමන් මේ පහසුකම් නේවාසික පහසුකම් සැලසීමේ ටිකක් සාමාන්‍ය ගියොත් ඒ කරනට වැඩි විශේෂයක් කළා කරන්න ඕන. ඉතින් යහවස අපි සාකච්ඡා කරා පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව අපේ මාර්ග ස්වාමීන් වහන්සේපත් කරා රජයෙන් නැත්නම් අපි කියන පිරිවෙන් අංශයෙන් තතිපාසල පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට ඊට පස්සේ අපිට දෙපාර්තමේන්තුවේ ඉන්නවා නිලයක්. ඉතින් ඒක අපි ලබාගත්ත ලොකු මෙතෙක් කරන කී වැඩවල තතිපාසල පැත්තෙන් ඉදිරි ගමනක්. ඒක දිගට යන වැඩක් මම හිතන්නේ මේ ශාන්සිර පුළුවන් එක ජාතික වැඩ පිළිවෙල මොකක්ද කියලා මතක් කරන්න. ඉතින් මේ ගිහියත්ත් එක්ක සංඝයා වහන්සේලා ඉන්නකොටයි සංඝයා වහන්සේලා විතරක් ඉන්නකොටයි හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒ නිසා මම හරි කැමති ගිහියත්ත් එක්ක ඉන්නවා දකින්න. ඒකට සංඝයාට වග බහරයක් එනවා. මේ ඉන්නේ අපි ගිහියෝ ඉදිරි පිට කියලා. එහෙම නැත්නම් ඒකෙන් ගියන්ටත් අසාධාරණයක් වෙනවා ඒගොල්ලන්ට භාවනා කරන්න වෙලාවක් නැති වෙනවා සංඝයාගේ හැසිරීමත් වෙනස්. ඒ නිසා මම එක පැත්තකින් කැමැති මේ වැඩේට. එතකොට අර අපි සාමාන්‍ය පූජනීය ස්ථානයක් එතකොට වෙන අනිත් ගියත් ඔක්කොම වගේ බෞද්ධයෝ කවුරක්වත් මම හිතන්නේ අන්‍යාගමිකයි ඉන්නවයි කියලා. එතකොට අපිට අර පැවතින අපේ ආචාර ධර්ම පවත්වාගෙනම යන්න පුළුවන්. ඉතින් එතකොට ගිය පාරත් ඔය වගේම වැඩක් වුණා. වැඩක් වෙච්ච වෙලාවේදී මම ප්‍රදේශයේ ඉන්න අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියට කොට්ටාස අධ්‍යක්ෂකතුමියට කතා කරලා කිව්වා ඒක ගොඩාක් සෙනඟ බලන ඉන්නවා මේකට එන්න වෙලාවක් නැහැ 100කට දැම්මනම් අපිට දවස් දෙකකින් ඉවර කරන්නත් පුළුවන් මේ පැත්තට හම්බෙලා තියෙනවා 400ක් විතර ඔය ළඟදී ගුරුපත් වීම හම්බෙයි ගුරු රත් වෙන්නේ ඒවට කියන්නේ මම හිතන සංවර්ධනයේ දාලා මොකද්ද සංවර්ධන ඒ ප්‍රාදේශීය ලේකම්තුමත් එක්කත් අපි වැඩ පිළිවෙලක් කරලා තිබ්බේ ගෙන්න ගන්න ඕනකම තිබුණා මම ඒ නිසා හදිස්සියෙම අධ්‍යක්ෂකතුමාට කතාවට පස්සේ තාම සතුටින් හැමදාම 30 හෙව්වා පසුගිය වැඩමුළු වලට. ඉතින් ඊ හවස මතක් කරුවේ අද වන්න බෑයි කියලා කිව්වා. නැත්නම් හෙට ඉඳලා අපිට උදේ ඇවිල්ලා හවසට යන්න 30ක විතර පිරිසක් එයි. ඒගොල්ලෝ ඉස්සල්ලාම උපාධිධාරීන් ලැබිච්ච පත්වීම රජෙන් තාම මුඛයට දාන්නේ කියලා නෑ. හැබැයි මෙහි එන කට්ටිය නම් බොහෝ විට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වැටෙනවා. මම ඒත් එක්කම චන්ද්‍රරත්න ස්වාමීන් ඉල්ලා හිටියා කියන්නේ කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එලේකම්තුමා මෙහි ආවා. එතන ඉන්නවා තව 200ක් විතර 300ක් විතර. මම කිව්වා ඒගොල්ලත් හැමදාම මේ වගේ මේ එවන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ යන ගඟෙන්ම දියදෝතක් කරන වැඩේ කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයේ නැත්නම් ඒ කම්බිනේෂන් එකේ සම්මිශ්‍රණය හරි ෂෝක්. සංඝ විතරක් ඉන්නකොට වැඩිය ඒක හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේ මම මෑණිවරුන්ටත් කියනවා මෙතන කාමර 7ක් ඉඳ තියෙනවා. මං රඝුනාഥන් දොස්තරනෝට කතා කරලා කිව්වා මේ කාමර 7 බාර ගන්න හැමදාම ඒ පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් පයින් යන්න තියෙනවා. ඒ වුණාට මේ දවල්ට නම් කිච්චර ප්‍රශ්න නැහැ රැයට ටිකක් ප්‍රශ්නයි. ඒතර මෙතන කාමර 10ක් තියෙනවා ඕනම දවසක සංඝයා වහන්සේලාට. දැන් මේ අද අපි යන්නේ සංඝයා වහන්සේලා සඳහාම වෙන් කරපු වැඩමුළුවක් කියලා හිතාගෙන. ඒකට මේ මුළු ශාලාවම දෙනවා. ඒකට අපිට 117ක් සංඝයා වහන්සේලාට නේවාසික පහසුකම් දෙන්න පුළුවන්. ඉතින් 17ක්වත් වෙනවා ලොකු දෙයක් නේ. අද 17ක් නැහැ නේ. ඉතින් ඒව තමයි උලයි වැඩ වල ඇති. ඉතින් මම මතක් කරේ මේ අපේ මේ අද පවතින මේ මිශ්‍රණය ඊය හවස වෙනකන් වෙනස් වෙච්ච එකක්.
ඒකට සම්බන්ධ වෙච්චාට අපි සම්බන්ධ වෙච්චාට පින් පමුණුණා. උදා ඒ සංවිධානය කරනකොටත් ඇති වෙච්ච අර හදිසි දඬුවම් නිසා පැමිණිච්චාට ස්තුතිවන්ත වෙනවා. කල්ලාතුම දන් දීලා ආපු නැතියටත් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ තමයි වැදගත්ම ළඟ පිරිස. ඒගොල්ලෝ තමයි එන්නේ නැති කට්ටිය. එයාටත් පින් සිද්ධ වෙන්න ඕනේ. අපි මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කමඨහං සුද්ධ කිරීම කියලා අපේ සම්ප්‍රදායේ තියෙන වැඩි. ඒ කියන්නේ අපි පොඩ්ඩක් හරි ඉඳගෙන පොඩ්ඩක් හරි ඇවිදලා පොඩ්ඩක් හරි එදිනදා වැඩ කරගෙන යම් විදියකට සතිය පිහිටවන්න පුළුවන් වුණා නම් උපදෙස් ලැබුණා නම් මෙන්න මෙහෙමයි මම කෙරුවේ කියලා ඒක පිළිබඳව හරියට බෙහෙත් පන්තියක් බෙහෙත් ටිකක් බීලා ගුණාගුණ කියන අවස්ථාව වගේ. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ වගේ ලිඛිත ප්‍රශ්න වශයෙන් පෙට්ටියක් තියලා තියෙන එකට දාලා තියෙන්න ඕනේ. දෙක තමයි ඉඩක් ලැබුණොත් සභාවටම කතා කරන්න පුළුවන්. සමහර විටක මේ ලියලා තියෙන වගේ අමතර කරන ඕනොත් මමත් සමහරලාට ඉල්ලා හිටිනවා. කවුද ලිව්වේ කියලා අහලා නැත්තම් නංගන් අපි බලන්න යන්නේ නැහැ කවුද කියන එක ලිඛිතව දැම්මට පස්සේ ඒක සාකච්ඡා කරන එක කරන්නේ. අපි මේකට පොදු කමටහන් සුද්ධ කිරීම කියලා කියනවා common interviews. ඒක නිසා කාගේද කියන එක දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නෙත් කාටත් අදාළ වෙයි කියලා හිතනවා. උත්තරෙත් කාටත් අදාළ වෙයි කියලා හිතනවා. ඒ අනුව අපි පොදු කමටහන් සුද්ධ කිරීම කරනවා. මේකට වෙන මූණවරක් තියෙනවා ධර්ම සාකච්ඡාව කියලා. ඒතකොට ධර්ම සාකච්ඡාවකට ගන්නේ මේ මෙහෙදි කියන බණයි මෙහෙදි දීපු කමටහනුයි මෙහෙදි භාවනා කරන්න ඇති වෙච්ච ප්‍රශ්න මිස අභිධර්ම පාඩම් පන්තියක්වත් මේක දහම් පාසල් පාඩම් පන්තියක්වත් නෙවෙයි. ඒ කියන්නේ මූල ධර්ම ප්‍රශ්න අපි ගන්නෑ. අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්න විතරයි ගන්න. ඒ වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කියලා තියෙනවා. කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල. සමහර විටක මම දන්නේ අද Zoom එකෙන් අපි කනෙක්ට් වෙලාද කියලා. Zoom තාක්ෂණයට ගියොත් ලෝකේ ඉන්න ඔක්කොමලා මේ වෙලාවේ අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒගොල්ලෝ ලිඛිත වේවනවා අපිට මෙන්න මේ පුළුවන් ඉඩක් අමුරසාස ප්‍රශ්න ලියලවන්න කියලා. මම ඉස්සර කරන්නේ කම්පියුටර් ලියන එක. දැන් ඒක උඟා කඩුවේ මම ඇතින් කරනවා. මේ වෙලාවට කියවලා මේ වෙලාවට උත්තර දෙනවා. ඒ නිසා අපි ඔක්කොම එකම සතිපෞලට වැටෙනවා මෙතෙන් ආවට පස්සේ. හන්දෑයි බණේදිත් ඒ ටික වෙනවා. ඉතින් මම හිතන්නේ අපේ සංඝයා වහන්සේලාට කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ මූලික උපදෙස් දීලා තියෙනවා. කියවන්න වෙලාවක් හම්බුනේ නැද්ද? මතක් කරා. ඉතින් ඒක සැරයක් කිව්වට සීදි වෙන්නේ නැහැ. මට අවුරුදු 8ක් නැහැ. බුරුමේ ඉන්න කාලේ අවුරුදු 3යි මාස 9ක් ගියා. ওই වැඩේ ඉගෙන ගන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ දවස් 7-8 වැඩ පිළිවෙල ඔක්කොම ඉගෙන ගනි කියලා. ඒක නිසා ඒකට මුලින් එන ප්‍රශ්න වලට අපි අනුකම්පා කරලා හැබැයි අර මූලධර්ම ප්‍රශ්න වලට ගෙනියන්න එපා. සාකච්ඡාව මං ගෙනියන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට අදාළ ප්‍රශ්න තියෙනවා නම් අනුකම්පා තීර්ථයෙන් ප්‍රශ්න විසඳනවා. ඉතින් මම හිතනවා මේ ටික ඇති කියලා ආරම්භ කරන්න අපි ඉල්ලා හිටිනවා අපේ මාරම ස්වාමීන් වහන්සේගෙන් දැනට ලිඛිතව අතැතිව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අපේ සාකච්ඡා වාරයට ආරම්භය ලැබලා දෙන විදිහට බොහොම කරුණාවෙන්. තෙරුවන් සරණයි. අවසරයි ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සිල් මෑණිවරුනි උපාසක උපාසිකා පින්වත්නි අද ඊමේල් හරහා එක ප්‍රශ්නයකුත් Zoom තාක්ෂණය හරහා ප්‍රශ්නයකුත් ලැබිලා තියෙනවා. ඊට අමතරව කර්මස්ථාන වාර්තා 6ක් ලැබිලා තියෙනවා. එහි පළවෙනි ප්‍රශ්نين අහනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙක් වෙමි. මාස 2ක කාල සීමාවක පටන් ආනාපාන සති භාවනාව පුහුණු කරමි. සක්මන් භාවනාව සතියෙන්ම කිරීමට උත්සාහ කළා. එහිදී වම් පාදය සතියෙන් තියෙන විට වම් පාදයට දැනෙන තද ගතිය සීතල වේදනාව දැනුණා. දකුණු පාදයට පොළවේ තබන විට තද ගතිය වේදනාව සීතල ගතිය දැනුණ අතර සිත පිටට යාමද අනන්තව සිදුවිය. දෙපා වලට දැනෙන වේදනාව වැඩි නිසා විනාඩි 15ක් 20ක් 30ක් 45ක් අතර සක්මනේ සතිය තබා ගැනීමට උත්සාහ කරමින් සක්මන් කළා.
ඉන්පසු සතියෙන්ම පර්යංකයට වාඩි වී මේ මොහොතේ මා භාවනාවට වාඩි වී සිටිනවා යයි දැනගනිමින් කය ඍජු කොට තබා ගනිමින් ආස්වාසෙහි ප්‍රාස්වාසෙහි යෙදුනා. හුස්ම රැල්ලේ දීර්ඝ කෙටි බව වටහා ගන්තා. ඉන්පසු ආස්වාසය පමණක් දැනුණද ප්‍රාස්වාසය නොදෙනී ගියා. ඉන්පසු නින්ද නොගිය බව තේරුණත් කුමක්ද සිදු වූයේ කියා සිතා ගැනීමට නොහැකි විය. සිතට සිතුවිල්ලක් ආවා. තවත් දිනක පර්යංකයේ සිටන විට කය දෙස බලා සිටන විට ශරීරයේ පුරාම කෘමි සතුන් දුවනවා වගේ දැනුණා. දැස් පියාගෙන සිටියත් මුළු සිරුර පුරාම දැක ගන්න ලැබුණේ කුරුමිනියන් සිටිනවා වගේ. ඒ අවස්ථාව බලාගෙනම සිටි අතර ටික වේලාවකින් ඉබේම ඇස්සැරියා. තවද පපුවේ තදින් වේදනාවක් ඇති වුණත් එම වේදනාව දිහාම බලා සිටියා. වේදනාව ටිකෙන් ටික අඩු වී යන බව දැනුණා. තවත් දිනකදී ආලෝක කුහරයක් දිගේ වේගයෙන් ගමන් කෙරුවා. එය දිහාවට බලා සිටියා. එය සාමාන්‍ය දෙයක් යයි සිතා ගත්තා. පර්යංකයේ සිටන විට ආස්වාස ප්‍රාස්වාසය නොදිනී යද්දී සිතට එන සියුම් කෙලෙස් හඳුනා ගැනීමටද හැකි විය. තවද ප්‍රාස්වාසයේ පමණක් දැන සිටින අවස්ථාවේ තදින් එන නින්දකුත් වැනි අවස්ථාවක් ශරීරයේ පැත්තකට බර වී යනවා දැනුණා. බෙල්ල කඩාගෙන වැටෙනවා වගේ දැනුණා. එය දෙසම බලා සිටියා. ඉන්පසු පාදයේ වේදනා නිසා පරියංගෙන් නැගිට සක්මන් පියවර තියා වේගයෙන් ගියා. ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන මොහොතේ කිසිවක් නොදැනෙන අතර විනාඩි 30ත් 40ත් එසේ සිටිය හැක. අධික ජල පිපාසයක් උගුරට දැනෙන්නටද විය. ඉන්පසු සති කීපයකට පසු පෙර සිදු කිසිවක් ශරීරයේදී නොදැනෙන අතර ඉන් කලබල වූයේ නැත. නැවතත් පෙර පරිදිම ආස්වාස ප්‍රාස්වාසයේ තුල සතිය පුරුදු කරමි. පෙරට වඩා සිතේ විසිරෙන බව තේරේ. ශරීරයේම දැනෙන වේදනාවද සිදුවේ. දැන් මා පෙර පරිදි ආස්වාස පමණක් දැනගන්නා අවස්ථාද ආස්වාස ප්‍රාස්වාස දෙක නොදිනී යන අවස්ථාද සිදුවිය. සිත පිටතට යන බව මේ අතර සිදුවිය. නැවත දෙපා වල දැනෙන වේදනාව නිසා පර්යංකේ විනාඩි 30ත් 40ත් නැගිට සක්මනෙහි යෙදුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට ඉදිරියට භාවනාව කරගෙන යා යුත්තේ කෙසේද? ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතිමි. තෙරුවන් සරණයි. මේක හොඳට භාවනා කරන හැබැයි වාර්තාව ලියන්න දන්නේ නැති කෙනෙක්ගේ රචනයක්. විස්තර හරිය හොඳයි. ඒ වුණාට ඒක අර ඉදිරිපත් කරනකොට එතනින් කැලලක් කියනවා, මෙතනින් කැලලක් කියනවා, ඊය පරියන්කයක් කියනවා, පෙරේද පරියන්කයක් කියනවා, ආය පරියන්කයක් කියනවා. ඒක ලේසි වැඩේ තමයි මෑතකම් වෙච්ච හොඳම පරියන්ක විතරක් ලියන්න. අන මොන ඉතිහාසයක්වත් අවශ්‍ය නැහැ. ඒ හරස්කඩ දිහා බලනකොට වෙන දෙයක් කියන්න පුළුවන්. ඒ නිසා මේක පරණ භාවනා කරපු කෙනෙක්ගේ වැඩක්. ඒ වගේම මේ සෑහෙන දුරට ගුණයක් ඇති කරගත්ත කෙනෙක්ගේ අත්දැකීමක්. හැබැයි රචනා ශිල්පය අතින් හරියට ලියන්න බෑ. ඒ නිසා ඒකේ වැරද්ද මම බාර ගන්නවා. ඒක තමයි ඒකට කරන්න තියෙන එකම වැඩේ. ලියන භාවනා කරුවට තමයි භාවනා කරන දේ කියා ගන්න බැරි නම් ඒක ඉතින් ගුරුවරයාගේ වැරද්ද. මොකද කිසිම ශාස්ත්‍රාලයක උගන්වන්නේ නැහැ. ඒක ලේවලත් නැහැ. ඉතින් අර කරලම තමයි හදා ගන්න ඕනේ. නඩුවක් කතා කරනකොට ඒ නඩුවට අදාළ ටික විතරයි කතා කරන්නේ. නෑ වෙහෙස් කරන්න එපා. උසාවියේ වෙහෙස කරන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න දාලා එතකොට නඩුව එක්ක කල් යනවා විසඳෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ කෙනෙකුට මං හිල්ලා හිටනවා මේ කැමති නම් ඒ ලියපෙකන ප්‍රියංකා හම්බ වෙලා අහගන්න. ඒකට වෙනම ලියපු අපි ළඟ රචනා තියෙනවා. ඒ වගේම
කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව අපි හැමදාම වැඩමුළුවක් පටන් ගන්නකොට පොඩි හඳුන්වා දීමක් කරනවා. ඉතින් ඒ ටික ප්‍රියංකට කරන්න පුළුවන් මේ නැත්තම් ඔය මාර්බ ස්වාමීන් වහන්සේත් දැන් ඉතින් කරලා ඒ නිසා මේ දෙනම දෙපොළඹම්පත් කරනවා. මේ ලියවෙකන කැමති නම් ඒ වැඩිපුර විස්තර ටික මේ තොරතුරක් හරියට හඳුන්වා දීම කතා සාහිත්‍ය සහ නිගමනය. ඔච්චරයි ලියන්න ඕනේ. මේ ගෙනියන්න එපා කියවන්න සහ අහගෙන ඉන්න එක නෑ. එතකොට අර වටිනා තොරතුරු ටිකේ රසේ නැති වෙනවා. ඉදිරිපත් කිරීමේ ක්‍රමය හොඳ නැති නිසා අන්නේ ටික අහගන්න මේ විදිහට දිගට කරගෙන යන්න භාවනාව. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කමඨහන් වාර්තාව සක්මන් භාවනාව. ගරු ස්වාමින් වහන්සේ සක්මන් මළුවේ එක් කොනක සිට වම දකුණ යයි මෙනෙහි කරමින් සක්මන ආරම්භ කරන ලදී. එක් එක් පාදයේ විලුඹේ සිට ඇඟිලි දක්වා ශරීරයේ බර බෙදී යන ආකාරය දක්නා ලදී. ස්පර්ශවන වැලිවල සියුම් බව හා රළු බවද ඒ සමග ඇතිවන වේදනාවද නිරීක්ෂණය කරන ලදී. වරින් වර සිත පිට ගියාද නැවත වැලි මත පාදයේ ස්පර්ශවන විට සිත සක්මනට යොමු වන ආකාරයක් දක්නා ලදී. මෙසේ සිත පිට ගිය අවස්ථාවේදී සක්මනේ තොරතුරු කිසිත් නිරීක්ෂණය නොකරන ලදී. පර්යංක භාවනාව පිම්බීම හැකිලිම සක්මනෙන් පසුව පිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමු කරන ලදී. කෙමෙන් පිම්බීම හැකිලිම නොදෙනී යන සැටි දක්නා ලදී. සිත පිටගිය අවස්ථාවලදී එක්වරම ගැස්සී සිත මුල් අරමුණ කෙරෙහි එන ආකාරය දක්නා ලදී. වරදක් ඇතොත් නිවැරදි කර දෙනසේක්වා. ස්වාමින් වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. ලිපෙකන කැමැතිද අත උස්සන්න? එතකොට පුළුවන් අපිට එන්නේ ඉස්සරහට. මයික් එකක් තියෙනවා. මේකේ වාක්‍ය දෙකක් තියෙනවා. මම කැමැති ආධුනික අයටත් මම හිතනවා උදව් වෙයි කියලා. මුගක් කට්ටිය දන්නත් දෙයක්. සක්මන් කරගෙන ඉන්නකොටත් අර වැලිපෑගෙන දැනීම නිසා පිටගියේ හිත නැවත සක්මන්ට ආවා කියලා වාක්‍යයක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ පරියන්කේ ඉන්නකොටත් පිටගියේ හිත මේ নানা ආකාර හිතවිලි දිගේ ගිහිල්ලා ආපහු මූල කර්මස්ථානට ආවා කියන වාක්‍යයක් තියෙනවා. අන්නේ වාක්‍ය දෙකේ මට තේරෙන විදිහට තියෙන මේ අරමුණේ හිත තියෙන්නේ නැතුව පිට ගිහිල්ලා පිටදලා ආපහු අරමුණට හිත එන වෙලාවක්. ඉතින් අපි හුඟ වෙලාවට දකින්නේ අරමුණේ හිත පිට යන අවස්ථාව. පිට ගිය හිතක් නැවත gedara bara නැවත පැමිණෙන අවස්ථාව භවනා ජීවිතේ හරිය වැදගත් අවස්ථාවක්. හිත පිට යනවා වගේම පිට ගියේ හිත නැවත අරමුණට එන එකත් හිතේම ගතියක්. ඉතින් කාට හරි තියෙනවා නම් කනගාටුවක් මේ භාවනා කරන්න බෑ පිට යනවායි කියලා ටික කාලයක් කරන්න බේනවා. හිත යන හැම වෙලාවෙම යාපහු එනවා. අපි දන්නේ දැනගත්තොත් ලොකු සතුටක් ඇති වෙනවා. පිට යනකොට කනගාටු වෙනවා නම් නන්නත්තර වෙනකොට කනගාටු වෙනවා නම් අසත්‍යමත් වෙනකොට කනගාටු වෙනවා නම් අසත්‍යමත් වෙච්ච නන්නත්තර වෙච්ච හිතාපව අරමුණට එනකොට ඒහා සමාන සතුටක් තියෙනවා. අන්නේ සතුට අපේ හිත කවදාවත් බුද්ධි විඳින්නේ නැහැ. ඕන ඕකේ කියලා දෙන්නේ නැහැ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පිට ගියේ හිත නන්නත්තර වෙච්ච හිත නැවත එනවා. ඉතින් නැවත එනවා නම් පිට යනවා කියලා කනගාටු වෙ ඉන්නවට වැඩිය නැවත එන පැත්ත පොඩ්ඩක් කතා කරන්න බෑ. ඔන්න ශාසනයට අපි එනවා. ඉතින් ඒ ටික මම දැකලා නැහැ කිසිම තැනක එහෙම හරියටම කියනවා. නමුත් මේකේ වාක්‍ය දෙකක් කියවිලා තියෙනවා. ඒ වාක්‍ය දෙක පොඩ්ඩක් අපි නැවත සභාවට ඉදිරිපත් කරගන්නද? සක්මනේ තියෙනවා පය පෑගිච්ච වැලි නිසා මම සක්මන්ට ආව බව දැනගත්තයි කියලා. ඒ සමග ඇතිවෙන වේදනාව නිරීක්ෂණය කරන ලදී. වරින් වර සිත පිට ගියද නැවත වැලි මත පාදයේ ස්පර්ශ වන විට සිත සක්මනට යොමු වන ආකාරයක් දක්නා ලදී. මෙසේ සිත පිට ගිය අවස්ථාවේදී සක්මනේ තොරතුරු කිසිවක් නිරීක්ෂණය නොකරන ලදී. ඔය පිට ගිය වෙලාවේදී අපිට ඇත්තටම දැන් අපි අපේ ගෙවල් දොරවල් වල ඉන්න තැන්වල මොනව වෙනවද කියලා අපි දන්නේ නැහැ නේ. ඒක නෑ මෙතෙන් එනවයි කියන්නේ. ඒ වගේ ඒ වෙලාවේ දන්නේ නැහැ. ඒකෙත් වැදගත් කාරණාවක් තියෙනවා. කෙසේ නමුත් පායට වැලි පෑගීමේ ඒ තොරතුරු නිසා පිටගියේ හිත නැවත ආවයි කියලා විස්තර කරනවා. ඉතින් මේක බටහිර මේ සතිය පිළිබඳව
කරන තාමත්ම දියුණුම තාක්ෂණේ පෙන්ලා දීලා තියෙනවා මේ පිටගිය හිතක් නැවත පැමිණීමේ චර්යාව. මේ පරිශ්‍රණය කරන්නේ මෙහෙමයි. භාවනා කරලා පුරුදු වෙච්ච කට්ටියගෙන් ස්විච් ආවෙන් කට්ටිය අරගෙන ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක MRI ස්කෑන් එක කියන එක දන්නවයි කියලා මම හිතනවා. ඒක නිකන් මේ පෙට්ටියක් ඇතුළට එක්කනේ දාලා magnetic resolution ඉන්ඩිකේටර් එකකින් බලනවා මුලේ වැඩ කරන හැටි. එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් දැන් වැඩ කරන්නේ ඇහැද කනද නාසයද දිවද කියලා මොලේ හරස්කඩේ කියන්න පුළුවන්. දාන්න ඉස්සලා කියනවා ඔයාලට ඉස්සලා ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒකේ චිත්‍රපටියක් පේනවා. ඔයා ගිහිල්ලා භාවනා කරලා හිත රූපයක් බලන එකට හිත තියාගෙන ඉන්න නිකන් කසින භාවනාවක් වගේ. කියලා උපදේශයක් තියලා දාලා කන්ට්‍රෝල් රූම් එකේ බලනවා මෙයාගේ හිත දැන් බලන රූපෙට ගිහිල්ලා තියෙනවා. ඒකල යට නොකිය එක පාට සද්දයක් අස්සනවා. අස්සලා ඒ සද්ද නැති වෙලා ආපහු අර පරණ පුරුදු තාලෙට දැකීමේ මේ කැලලට හිතේ ඉන්න කොච්චර වෙලා යනවද කියලා බලන්න. ඉතින් එහෙන් බලනකොට ඒගොල්ලෝ දැකලා තියෙනවා ස්නායු ක්‍රියාවලි දෙකක්. මම දැන් රූපයක නෙවෙයි කියලා දැනගන්න එකක් ආපහු සැරයක් රූපෙට එන එකක් කියලා වගේ මට හිතුනේ අංශ දෙකක් තියෙනවා කියලා. නමුත් සරුවචනහන්සේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා හතරක් කියලා තියලා තියෙනවා. පිටගේ හිතක් නැවත පැමිණීම සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා කරුණු හතරක් ඉස්සරහ කරලා තියෙනවා. සංඝයා වහන්සේලාට සිද්ධ වෙන ආපත්‍යක් විනය අතපසු වීමක් වුණොත් නැවත පිළියම් කිරීමේදී. ඉතින් ඒක හොඳටම සම්බන්ධයි ඔය මේ හිත පිට යන වැඩේට. ඒ නිසා විනය උගන්වන දෙයක් මම මේක ධර්මයට දාගත්තා. අපි හිත පිට ගියා කියලා දැන් මේක ලියලා තිනවා. ඒකට පස්සේ වාක්‍යයේ හිත පිට ගියාට පස්සේ අරමුණ පිළිබඳ කිසිවක් නොදනී කියලා දැනීමක් එතන දැනීමක් තියෙනවා. එතකොට මම මේ මයික් එක කරගෙන ඉන්න මහත්තයා හෝ ස්වාමින්වහන්සේලා අනික් කට්ටියෙන් අහනවා මගේ හිත දැන් පයේ තියෙන්නේ සක්මනේ තියෙන්නේ කියලා දැනීමක් අපිට තියෙනවා. ඉඳපු ගමන් හිත කොහෙද ගිහිල්ලා නන්නත්තර වෙලා පයේ දැනීමේ නෙවෙයි තියෙන්නේ හිත පිට ගියා කියලා දැනීමක් තියෙනවා. මේ දැනුම් දෙකෙන් වඩා කුසලතාවයක් තියෙන දැනීම සෙල්ලක්කාර දැනීම යෝනිසෝ මනසිකාරට කිට්ටු දැනීම අරමුණ දැනගන්න එකද නැත්නම් අරමුණ හිත පිට ගියා කියලා දැනගන්න එකද කියලා අහුවොත් කවුරු හරි කැමතිද මේකට කට උත්තරයක් දෙන්න. ආනා කරපු කෙනෙක් හෝ නැත්නම් ආධුනික වශයෙන් චින්තාමය වශයෙන් හෝ තමන් අරමුණේ ඉන්න බව දන්න එකද වැදගත් දෙයක් නැත්නම් දක්ෂ දෙයක් කුසලතාවයක් තියෙන නැත්නම් අරමුණේ ඉන්න බව නැහැ. පිට ගියා කියලා දැනගන්න එකද කියලා අහුවොත් මොකද කියන්නේ? ආවුතුනේ පිට ගියා කියලා දැනගත් එක. මයික් එක දීපු දෙන්නට කතා නොකරන්නයි කියලා මම පටන් ගත්තේ ප්‍රශ්නේ. කමන්නේ දැන් කට්ටිය කතා කරන්නේ නැත්නම් මොනවද කියන්නේ බෑනේ. ඉතින් ඒකට සතුටු වෙන එක විතරයි භාවනාව කියන්නේ. ඔය කිසි මොකක්වත්ම නැහැ. ඔය තටමඬ දඟලන්න මොනවත් නැහැ. මේ ඉරක් ගහලා ඉර දිගේ කපාගෙන යනවා ලිකේතේ. ඉරෙන් පිට පැන්නා. මේ විතරයි. අපි මේ ඉර ගැහුවේ පිට යන්න නෙවෙයිනේ. ඉර දිගේ යනකොට පිට යනවා. ඒක දන්නවනම් ඉතින් ලේසිනේ ඊට පස්සේ ඕනනම් කැමති නම් ඉරට යනවා නැත්නම් කැපිලා අතහැලා දානවා. ඔන්න ඔය කාරණාව දන්නේ නැතුව තමයි අපි මෙතෙක් කල සංසාරේ ඉපදිපති මෙරි වැඩි තියෙන්නේ. පිට ගියාට පස්සේ පිට ගිය බව දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ නන්නත් ඊට පස්සේ අමුතිරිසන. ආයේ මොකක්වත්ම ගන්න දෙයක් නෑ රෙප්ටිලියන් තමයි. ඊට පස්සේ තියෙන්නේ මුර්ග මනස. ඉතින් පිට ගිය බව දන්නවනම් අපිට ඕන වෙලාවක මනුස්ස මනසට ගන්න පුළුවන්, භාවනා මනසට ගන්න පුළුවන්, සතියට ගන්න ඕන දෙයක් කරතයි. ඉතින් අන්නේ වගේ ඒ පිට ගිය බව දැනගන්න එකක් වගේ තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ විශේෂඥ වෛද්‍යවරයා ලෙඩ පරීක්ෂා කරලා කරන්නේ කොතනද පිට ගිහිල්ලා තියෙන කියන එක විතරයි. විශේෂඥ වෛද්‍යවරු වෙද්දු නෙවෙයි. ඒ කට්ටිය බේත් දෙන්නේ නැහැ. ඒ කට්ටිය රෝග නිర్ణයක් විතරයි කරන්නේ. සාමාන්‍ය බෙහෙත් දෙනා වගේ 4 ගුණයක් ගන්නවා. මොකද ඒකට ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. ඊටත් ඒ කතා කරලා මෙයා කියන්න දන්නෙත් නැහැ, ලෙඩා දන්නෙත් නැහැ මේකට කියන්නේ. ටෙක්නිකල් ইনফরমේෂන් ඔක්කොම නිකන් මෙන්න මෙතන පිට ගිහිල්ලා තියෙනවා කියන. ඊට පස්සේ ඕනේ ડોක්ටර් කෙනෙකුට ෆාමසිස්ට් කෙනෙකුටත් බෙහෙත් දෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ලෙඩේ දන්නවනම්. අපිට වෙලා තියෙන්නේ අපි ලෙඩේ ඉගෙන ගන්න වෙලා ගන්නෑ. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් අපි එක එකනා පිටිපස්සේ යනවා බලන්නකෝ මට මේ ලෙඩේ දිලා බෙහෙත් දෙන්නකෝ කියලා අර කිසాగෞතම මෙරිච්ච දරුව අරගෙන ඇවිදිනවා වගේ. නැත්තම් මන්ට කුණලිගේ තාත්තා බෙහෙත් තාලාව ගාව ඉඳගෙන එක එකනට කියට බෙහෙත් අහගෙන ඉල ඔක්කොම කොට කොටා තලතලා දරුවට දෙනවා. හරියන්නේ නැහැ. ඉතින් ඒක සඳහා උදව් කරන එක තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. හිත පිට ගියාම
නම හිත පිට ගිලෙච්චරයි. ඒතකොට දන්නවා අරමුණේ විස්තර දැනෙන්නේ නැහැ. ආපුවහම වෙන්නේ මොකද්ද? කකුල පෑගෙනවා තේරෙනවා. ඒතකොට කියත හැයි. ඒකෙදිත් මම මේ මාත්‍යයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ප්‍රශ්නේ අහන්න ගෙන්න ගත්තේ සක්මණේදිත් පරියන්කේදිත් කියලා තියෙනවා හිත පිට ගිය වෙලාවට ආපහු ආවයි කියලා. අපිට ඒක සභාවට නැවත ඉදිරිපත් කරනවා නම් පින් සිද්ධ වෙනවා. නෑ වාක්‍යයක් තියෙනවා පුළුවන් නම් ඇහිදියුම් බලන්න. පරියන්කේ තියෙනවා ඒක වාක්‍යයක් පිට ගිය හිත ආපහු එන එක. සිත පිට ගිය අවස්ථාවලදී එකවරම ගැස්සී සිත මුල් අරමුණ කෙරෙහි එන ආකාරය දක්නා ලදී. ඒක දැන් මේ සභාවට ඔප්පු කරන්නේ කොහොමද? මගේ පිට ගිය හිත නැවත අරමුණට ආවා. ඒක හීනයක් නෙවෙයි. හිතලුවක් නෙවෙයි. ඇත්තටම ආවයි කියලා මොකෙන්ද සපේලා කියන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද වෙරිෆයි කරන්නේ කොහොමද කියලා සභාවට කිව්වොත් කොහොමද කියන්නේ? සාක්ෂිය කිල්ල. ඔව් දැන් ඉතින් මයික් එකේ තියෙන එක නෑ තමයි අහන්නේ. ඒ ගැස්සීම එකක් හම්දුනේ අර ඒ අරමුණ දැක්ක ගමන් කියන්නේ හිත පිට ගියා කියලා දැක්ක ගමන් ඒක ගැස්සිලා තමයි ආයි මූල අරමුණට හිතපු තැනට ඒ පැමිණීම. මූල අරමුණට ආවද ඒකත් හිතවිල්ලද කියලා කොහොමද දන්නේ? එකක් අර ගැස්සෙන එක. ගැස්සිනාට පස්සේ සිද්ධිය මං අහන්නේ. මූල කර්මත්තානට ඇවිල්ලා පදිංචුණයි කියලා දන්නේ කොහොමද? ආයි ඒක ලියවිලා නැහැනේ මේක උසාවියට හිතා ගන්න තියෙන එක. ආනපන දෙක වැටෙන්නෙත් නැහැ එකයි වැටෙන්නේ. එහෙමයි. ඉතින් ඒක හරියට කියන්න ඕනේ මම පිට ගිහිල්ලා ගැස්සුණා ගැස්සුණට බෑ මම හිත ආනාපානෙට ආවා. නැත්තම් ආනාපානෙට කිව්වොත් මම ප්‍රශ්න කරනවා ආස්වාසයට ආවා. මොකද දෙකක් නෑ එතන. එන්නේ හරියටම මෝල් ගහෙන් කිරි ගහට එන්නා වගේ දඩස්. එක්ක ඉඳගෙන ඉන්න බව තේන. එක්ක ප්‍රසවාසයක් තේන. එක්ක ආස්වාසයක් තේන. ආනාපානෙට ආවයි කිව්වොත් හිතවිල්ලක් කියලා මම චෝදනා කරනවා. ඉතින් ඔය එන ගමනට දැක්කනම් භාවනාවේ භාගයක් ඉවරයි. ඔය තාමත්ම දුෂ්කර මේ Brahmacharyaen භාගයක් ඉවරයි. පිට ගිය හිත ඇවිල්ලා හරියටම ලෑන් කෙරුවේ. හරියටම ඇවිල්ලා බැස්සේ මෙන්න මෙතෙන්ද කියලා කියන්න පුළුවන් නම් බෙද ඉවරයි. ඉතින් මම කවදාකවත් මේ පළවෙනි දවසේ කමටහන් සුද්ධ කරනකොට මේව අපේක්ෂා කරන්නේ නැහැ. මොකද හුඟක් වෙලාට එන්නේ අලුත් අයනේ. පරණයි ආපුවම ඉතින් මෙහෙම ඉදිරිපත් කරනවා. හැබැයි මේක අලුත් කෙනෙකුට ඒක තේරෙනවද නැද්ද කියන එක මට ප්‍රත්‍යක්ෂණය වෙන දවස් දෙක තුනක් යනවා. මොකද සමහරට පරිශන තාම කරලා නැතුව. ඇදි කරලා නැත්තම් මේ කියන දේ වැටහෙන්නේ නැහනේ. මේගොල්ලෝ මේ අරමුණේවත් තියාගන්න බැරිනකොට මේගොල්ලෝ මේ ගිහිල්ලා එනව ගැන කතා කරනවා. මට මේ අරමුණේ කෙලින් හිට ගන්නවත් බැරි වෙනකොට මේ ඇවිද ගන්නවත් මට බැරි වුණාට මේගොල්ලෝ ඔලිම්පික් ගහන්න කතා කරනවා මොන පිස්සු කතා කරනවද කියලා හිතෙන්න පුළුවන් ආධුනිකයෙකුට. ඒ නිසා ඕක දැනගෙන යන්න දන්න කෙනෙකුට කියන්න පුළුවන් හිත පිට යන එක බුදුහාමුදුරණත් වෙනවා. ඒක බුදුරජාණන්සේ සූත්‍ර අනුකූලව දේශනා කරලා තියෙනවා. ඕනම කෙනෙකුට වෙනවා. හැබැයි ගිහිල්ලා බුදුහාමුදුර යන්නේක නෙවෙයි බලන්නේ ආපහු එන එක ඒක ලස්සනට කියනවා. ඉතින් ඒක අපිටයි කියන්නේ. ඒක අපිට ආදර්ශයක් කරලා තියෙන. ඉතින් මේ මහත්ය ඒක කියලා තියෙනවා. හැබැයි මගේ හිත නැවත ඇවිල්ලා පදිංචුනේ මොකේද කියන එක කියවිලා නැහැ. එතකොට ලකුණු කැපෙනවා. ඒ නිසා කාට හරි වාර්තා කරනවා නම් ඉස්සෙල්ලා එකේ කිව්වා මයි පය වැලිපෑගෙන ගතිය දැඩිච්ච නිසා මට තේරුණා කියලා. ඒකෙන් මම ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒක සාධනීයයි. මේකෙදී කියලා තියෙනවා හිත ගිය පිටේ ආපහු අරමුණට ආවා කියලා දන්නවා කියනවා මිසක්කා කියන්න ඕනේ හරියට මෙන්න මෙතෙන්ට ආවේ කියලා. ඒකෙන් තමයි අද්දුරු ප්‍රත්‍යක්ෂ. මේක තමයි යථාභූත ඥානය කියන්නේ මේකට තමයි. මේකට තමයි ඇති හැටිය දකින්නයි කියන්නේ. සිද්ධි වල දෙකක් නෑ එතන එකයි. ආස්වාසන ආස්වාස ප්‍රසවාසන ප්‍රසවාසී ඒව හරීම අවස්ථානුකූලව සිද්ධ වෙන දෙයක්. සිද්ධි දෙක තුනකදී දෙක තුනක් පේන්න පුළුවන්. ඒ නිසා ආඩියට එකක් අල්ල ගන්න උත්සාහ කරන්න පිට ගිය හිතක් නැවත ආවට පස්සේ කොතෙන්ද පතිත උනේ කොහෙන්ද ගෙට ගෙවදුනේ ගෙදර කරා පැමිණීමේ අවස්ථාව ලිව්වොත් මම හිතනවා මේ කරපු භාවනාවට තමන්ගේ භාවනාවට තමන් ගෞරව කරා වෙනවා. ඒ වගේම ලියකන කලාව sannivedanaye තේරුම් ගත්තා. ඒ නිසා මේ මොකද්ද මේ පරියංක භාවනාව පිළිබඳ දැන් මේ කමඨාන් සුද්ධ කිරීමෙන් අල්ලාගත්ත කෑල්ල කියන බෑ. හිත පිට ගිහිල්ලා ආයි ඇවිල්ලා කොතෙන්ටද කොහොමද දැනගත්තේ කියන එක හරියට විස්තර කරන්න ඕනේ. ඒක තමයි අඩුව. අපි කියන්නේ ඒකට ප්‍රත්‍යක්ෂණය කරනවායි කියලා. වෙරිෆයි කරනවායි කියලා. ඉතින් අනිකුත් ආගම් සහ බුදුහාමුදුරුවෝ අතර වෙනස අපි මේක අදාහගෙන භාවනා කළා මේක අපිට වෙරිෆයි කරන්න පුළුවන්. අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දවස් 7ක් ඇතුළත. දැන් තව අවුරුදු 7ක් ඇතුළත. ඒක මේ කවුරුත් කියන්නේ අහන්න එපා. ඉස්සලා අහන්න වෙනවා. අදහනවා.
මේ අපේ ඇදහිල්ල අපි මේ කරන වැඩේට බුදුහාමුදුරුවෝ විශ්වාස කරාට නොබෝ කලකින් ප්‍රත්‍යක්ෂණය කරනවා. නොබෝ කලකින් අපි ඒක මේ අද්දුරු සාක්ෂි දැනගන්න. ඔච්චරයි අද ලෝකේ නැතිදී. කතා කරන සීරම කවුරු හරි කියපු පචක් මිසක් මම අත්දැකපු දෙයක් නැහැ. මම අත්දැකපු දෙයින් කතා කරන්න ගත්තොත් බ්‍රහ්මයාත් බයයි, දෙයියොත් බයයි, මනුස්සයත් බයයි. ඒකට අපි කියනවා ඇති හැටි දැකීම කියලා. ඉන්සානි දවසේ ලියනකොට අපි බලාපොරොත්තු වෙමු. ඒ වගේ විස්තර ඉතුරු කරයි කියලා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේකේ නම ලියලා තියෙන මං හිතන්නේ කිව්වට කමක් නැද්ද? නැති එක හොඳයි. පරියංක භාවනාව කෙටි ආස්වාස් සහ කෙටි ප්‍රාස්වාසය විනාඩි 5ක් පමණ ඊතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටින විට පාද දෙකෙහි පතුල්වල වේදනාවක් සුළුවෙන් දැනුනි. ඒ ගැන මෙනෙහි කරන විට එය නැති විය. නැවත ආස්වාස සහ ප්‍රාස්වාසයට යොමු විමි. නැවත විනාඩි 10කින් පමණ කකුලේ වේදනාව පෙරට වඩා අඩුවට දැනෙන්නට විය. ඒ ගැන මෙනෙහි කරමින් පෙරට වඩා වැඩි කාලයක් ගත කිරීමට සිදු විය. ඒ විගසම සුළු ශබ්දයකින් සිත එයට යොමු විය. නැවත ආස්වාස සහ ප්‍රාස්වාසයට යොමු විමි. විනාඩි 10කට පමණ පසු දනිසින් ඊතා සියුම් වේදනාවක් දැනි එය මෙනෙහි කිරීමට පටන් ගතිමි. විනාඩි 3ක් පමණ ඒ වේදනා ගත කිරීමට සිදුවිය. මෙසේ වරින් වර වේදනා දැනෙමින් සුව වෙමින් ආනාපාන සතිය කරගෙන ගියමි. සක්මන් භාවනාව. පියවර 30ක් පමණ ඊටමත් සෙමින් පාද ඔසවනවා, තබනවා යයි මෙනෙහි කරමින් අනතුරුව සිත ශබ්දයක් ඇසුනෙන් විසිරෙන්නට විය. නැවත ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කිරීමේදී පියවර 10ක් පමණ තැබිය හැකි විය. සිතේ විසිරීමකි. නැවත ආපසු පියවර ගතිමි. එච්චරයි ප්‍රශ්නයක් නම් ඉදිරිපත් කළ නැහැ වාර්තාවත්. හොඳයි. ඒක ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඉස්සලා මාත්‍යත් කතා කරුවා වගේ මේ සද්දයකට ගිහිල්ලා ආපහු ආශ්වාසයට ආපු වෙලාව මතකයි, ප්‍රශ්වාසයට ආපු වෙලාව මතකයි කියලා අදිට වැඩිය පියවරක්, අදිට වැඩිය විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර ගෙන්නලා ප්‍රශ්න අහන දෙයක් නැහැ. එචා රචනයේ විසින්ම සාක්ෂි වෙන්න නම් ප්‍රශ්නයක් අපි උත්තරයක් ලිව්වොත් විභාගෙදී අපි ගෙන්නන්නේ නැහැ නේ. වැරදි නම් ලකුණු කපන එක විතරයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අංග සම්පූර්ණ වුණාද නැද්ද කියන එක ප්‍රශ්න පත්‍ර බලන්නේ කරන්න විනිශ්චය කරන්න දෙන්න එපා. තමම විනිශ්චය කරතයි. මම කියන්න ඕන දෙය කිව්වද කියලා. මේ ප්‍රශ්න වලට උත්තර දීමේ මම ඉච්චරම දක්ෂෙක් නෙවෙයි. යන්තම් පාස් වෙච්ච මිනිස්සෙක්. නමුත් දැන් නම් තේරෙනවා මේ එදා ඔහොමවත් පාස්තු නැති මේ දන්න දේෙන් කොච්චර පොඩ්ඩද අපි ලියන්නේ. අපි දන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ සාධනීය කරගන්න ලිය යුතු දේවල්. ඉතින් ඒක තමයි බුදුරජාණන්සේ ක්‍රමේ මේ ධර්ම සාකච්ඡාව කියන එක වෙන කිසිම සාධනයක තියෙන්න බෑ. මොකද අනිත් එකේ තියෙන සර්බලදාරි දෙයයන්ාසි කියන්නේ අහගෙන ඉන්න එක විතරනේ. දෙයයන්ාසි ළඟට කියලා අයියකෝ මෙහෙම කිව්වේ කියලා අහන්න බෑනේ. මේ ශාසනයේ විතරමයි ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඉතින් එහෙම ධර්ම සාකච්ඡාවක් නොකර බාර ගන්නත් එපයි කියලා තියෙනවා. ඒ මොකද අපි මේ කිව්වට තේරෙන්නේ නැහැ. තේරුණාට පස්සේ ක්‍රියාවත් කරලා ඒක නැවත ප්‍රකාශ කරනකොට ඊට පස්සේ තව sannivedana අඩුපාඩුවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආයෙ හදලා කරගෙන යන වැඩපිළිවෙලක්. ඒක නිසා මේ වාර්තාව ප්‍රශ්න නැති වුණාට පළපුරුදු කරපු කෙනෙක්ගේ වාර්තාවක් කියනවා අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන් වාර්තාව සක්මන් භාවනාව සක්මන් කරන කාලය තුලදී කකුල්වල යටිපතුලේ ගලන ගතිය, රස්නේ ගතිය, තද ගතිය හඳුනාගත හැකි විය. සක්මන බයිසිකලයක් පදින ආකාරය විටක දැකත හැකි විය. අවධානය කකුල් වලට යොමු තිබුණත් සිතුවිලි වලට ඇදී යයි. නමුත් සක්මනට බාධාවක් නොවිය. ආනාපාන සති භාවනාව. නාසය අග හොඳින් බලා සිටීමි. හුස්ම ගැනීම හා පිටවීම
නිතරම වැටහුණි. නමුත් හුස්ම ගැනීම හා පිටකිරීම වෙනස හඳුනා ගැනීමට නොහැකිය. මෙලෙස බලන් සිටන විට සිතුවිලි වලට ගමන් කරයි. එවිට අරමුණ වෙනස් වූ බව දැන හුස්ම රැල්ලට ගෙනෙමි. මෙලෙස හුස්ම රැල්ලට සහ සිතුවිලි වලට මාරුවෙන් මාරුවට වේගයෙන් සිදුවේ. සමහර අවස්ථාවල ශරීරය ඉහට එසවෙන බවත් තවත් විටක පහළට කඩාගෙන වැටෙන අයුරුත් දැකගත හැකි විය. පහළට කඩාගෙන වැටුණට පසුව හුස්ම ගැනීමට අපහසුය. ඉදිරියට භාවනා කිරීම සඳහා අඩුපාඩු පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ තැයින පළවෙනි දවසේ ඉදිරිපත් කරපු වාර්තාවක් විදිහට තැයින කරුණු තියෙනවා. ඉතින් එතකොට අර හිත පිට යන්නේවුවා ආපහු එනේවුවා විශේෂයෙන් කියනවා එක වෙලාවට ආපුවමට ආස්වාද ප්‍රසආස අතර වෙනස තේරෙන්නේ නැහැ කියලා. තේරිලා බලනවාට වැඩිය තාම සියුම් දැක්මක් තියෙනවනේ තේරෙන්නේ නැහැ කියන එක වැටහෙන්නේ. ඒ වගේ මේක ලියන්න මේක වැරද්දක් නෙවෙයි මට තේරෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා කියලා අන්න ඒ වගේ පේන තියෙනවා මේ සියුම් ඥාන විභාගය. අපි දන්න දේවල් දෙකක් මේ කළු ගලයි මේ සුදු ගලයි කිව්වට ඒකේ එච්චර දෙයක පොට්ටේකට උනත් පේනවා. ඊට පස්සේ පේනවා මේ දෙක අතර වෙනසක් නැහැ කියලා. වෙනස දක්නාසුලෝ බලන වෙනසක් නැහැ. ඉතින් එතනින් තමයි ඔය විශාල ඥාන වලට ඉඩ පෑදෙන්නේ. ඒ නිසා ඒක අර ආසර් ප්‍රසද්ද දෙකේ කළු සුදු වෙනසක් තිබිලා අපිට යථාභූත ඥානෙට එන්නේ ඉස්සෙල්ලා මේ දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වැරදිල්ලක්වත් සීල කැඩිල්ලක්වත් සතිය කැඩිල්ලක්වත් නෙමෙයි භාවනාවේ දිනුවක් නම් දන්නවනම් ඒක වාර්තා කරනවා. අනික් ගල කියන යකෝ මේ දෙවේලේ දකින්න කුකුල ආයේ කර්මලා මේ වේලේ වෙනේ සකසේම සුදු වෙලයි කියලා මේ ලස්සන තිබුණු කුකුල් කර්මලේ මේ සුදු පාට වෙලා පේන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දකින්න කැමති නැහැ. දැන් මේ බලපෑකරට තේරෙනවා. ඉස්සල දෙකේ වෙනසක් තියෙනවා දැන් පේන්නේ නැහැ. මොකද අපි විනයි කිරීමේ මෙනෙහි කිරීමේ දෙකේ වෙනස අල්ලන්නනේ හදන්නේ. උන්ට බලනකොට ඉස්සල වෙනස පේන්නලා නොපෙනී යනවා. ඊට පස්සේ තවත් සිද්ධියක් තියෙනවා ඒකත් මං හිතන්නේ අද ආධුනිකේ ණයට බර වැඩි ඇති. මගේ හිතේ හිතවිලි තියෙනවා. හැබැයි හිතවිලි තියදී ආනපනේ බලන්න පුළුවන්. ඉස්සල එක්කන ලියලා තියෙනවා හිතවිලි නෝට ආනපනේ පේන්නේ නැතු යනවා කියලා. තව ඉස්සරහට යනකොට පේනවා මේ මං යන්නේ පාරේ මම ඩ්‍රයිවිං කරගෙන යනවා. වෙන වාහන නැහැ. වන්න නැහැ. දැන් ගොඩාක් වාහන තියෙනවා මං අප්ප ගන්නෑ. ඉතින් ඒ කියන්නේ හිතවිලි තියෙනවා පේනවා සද්ද තියෙනවා ඇහෙනවා වේදනාවක් තියෙනවා දැන් නමුත් මගේ ගමනට බාධාවක් නැහැ. ඉතින් එතකොට තමයි අර සතියේ විවිධාංගීකරණයක් වෙලා කාරණා දෙක තුනක් බලාගෙන ඒත් අප්ප ගන්නතු යනවා. ඉතින් ඒකට මම නිදර්ශනයක් වශයෙන් දුන්නේ තරුණ කාන්තාවට ළමෙක් හම්බෙච්චාම කුල කාන්තාවක් නම් ඒක මුළු දවසේම අවධානය යොමු වෙන දරුවට. දැන් මම දන්නේ ඒ දවස්වල මාස 3ක් නිවාඩු දෙනවා. ඊට පස්සේ දෙවෙනි ළමයා හම්බුනාම සමහර විටක නම් අත්තම්ම ගෙනත් තියා ගන්නවා කිරියම්මලා ගෙනත් තියා ගන්නවා. දැන් ඉන්න අයට එහෙම කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ළමයා හම්බෙච්චාම අර පොඩි එක මම මායි කාය වැඩ කරන්නත් ඕනේ දෙකයි වැඩ කරන්නත් ඕනේ පුංචි එකා බලා ගන්නත් ඕනේ. ඉතින් එහෙම යනකොට මවකගේ ඒ වැඩෙන ඒ හැකියාව අර කුළුඳුලේ වදන දවසේ හම්බ වෙන්නේ නැහැ. අපේ අම්මට මාමු හම්බෙලා තියෙන 9 වෙනි එක විදියට. අම්මට මතක නැතුළු පාන්දර 3 හම්බුනේ රැද්ද දවල් 3 හම්බුනේ කියලා මතක නැහැ. ඒ කියන්නේ ගාලල්ල. ඉතින් ඉස්සල්ලාම හම්බෙන්න දවසේ අනේ හරියට මේ සුදු රෙදි කෙනක් තියාගෙන ඒ පාට කියනවා පොල්ලෙක් ඉන්නවා නිල් පාට කියනවා ගෑයි කෙල්ලෙක් කියනවා රෝස පාට කියනවා ගම්මිරිස් කොටලා දරගෙනක් තියාගෙන ලැහත් වෙනවා මේ වදන්න. අන්ති වෙනකොට ඕක ගානක් නැහැ. ඒකට පළවෙනි එක තමයි මෙතෙන්දී අපි උගන්වන්නේ. ඒකට අර සියලු ආරසාව දීලා කිරිමවල දාලා බැන් මේ මිඩ්වයිෆ් ගෙනල්ලා දොස්තරත් ගෙනල්ලා කවුරු ළඟ හිටියත් වදන්න වෙන්නේ අම්මට තමයි. ඒකට ළඟ ඉන්න කටේ තටමැව්වට ළමයි හම්බෙන්නේ නැහැ. මෙයාම තටමඬනවා. අන්තිම තටමිල්ලත් ඒකම තමයි 11 වෙනි පැය කියන්නකො දෙකේ වෙනසක් නැහැ 11 වෙනකොට. ආන්නේ වගේ වෙනසක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ බුදුරජාණන්සේ තරුණ වයසේදී මේක කරලා බලලා ජීවිතේ හමාර වයසට යනකොට වයසට යනකොට පොඩ්ඩක් දැනගෙන යන්න.
ඒ මුල් අභ්‍යාස ටික කරලා තිබ්බනම් පස්සට යනකොට ලොකු තලතුණකමක් එනවා. ඉතින් ඒකේ අවස්ථා 4ක් එදා අපි ප්‍රශ්න නතර කරන්න හදන වෙලාවේ Zoom තාක්ෂණය කිව්වා මූල කර්මස්ථානයේ නේද මූල කර්මස්ථානේ ඉන්නවා කියලා දාන්න. තව එකක් තියෙනවා අරමුණේ නැහැ සද්දක ඉන්නේ සද්දක ඉන්න බව දන්න මූල කර්මස්ථානේ යන්න බැරි බව දන්න. තුන්වෙනි එක තමයි මූල කර්මස්ථානේ ඉන්නකොට සද්ද තියෙනවා අහන්නේ නමුත් මට මූල කර්මස්ථානේ යන්න පුළුවන්. හතරවෙනි එක තමයි ගිහිල්ලා සද්දෙට හිත ගිහිල්ලා සද්ද දිගේ යනවා එතකොට ඉඳපු ගමන් මූල කර්මස්ථානේ බලනවා. මම මැරිලා නැහැ මට හුස්ම වැටෙනවා. මං ඉඳගෙන ඉන්නේ කියලා. ඉතින් වාර්තා කරපෙන්න කිව්වා සාංශ මම සද්දක ඉන්නකොට බැලුවා try කරලා එතකොට ආනපානේ බලා ගන්න බැන්නුවා අනිත් තුන හරි. අනිත් තුන මට වාර්තා කරලා කියන්න මං කව බැලුවා පේන්නේ නැති එක බලලා දැක්කට වැඩිය සූක්ෂමයි. බැලුවට පේනුනේ නැහැ කියලා. ඉතින් මේ අපි මේ හිතත් එක්ක මේ කරන මේ කටයුත්තේදී සද්ද වේදනා හිතවිලි නැත්තම් ගමනක් නැහැ. ඒ බාධක ටිකෙන් තමයි අපිට මේ විචිත්තත්වය ලං කරලා දෙන්නේ, සිද්ධි බහුල භාවය ලං කරලා දෙන්නේ, අභියෝගශීලීත්වය ලං කරලා දෙන්නේ. ඉතින් අපි හුඟක් වෙලාවට ආධුනිකයෙකුට චෝදනා කරනවා නේ භාවනා කරනකොට සද්ද ඇහෙනවා, වේදනා. නමුත් ටිකක් ඉස්සරහට ගියාට පස්සේ ඔක්කොම අපිට දක්ෂකම් නැත්නම් වැඩ පෙන්නන්න, ශිල්ප පෙන්නන්න පුළුවන් තත්ත්වය මම හිතනවා ආධුනිකයෙක් පැත්තෙන් අසාධාරණ නැති. නමුත් මෙතෙල්ල එතෙන් යන්න ගොඩාක් කල් යන්නේ නැහැ කියලා විතරක් කියන්න බලා අපි යනවා ඊගාවෙකට. ඊමේල් හරහා ලැබුණු කමටහන් වාර්තාවක් තියෙන. ගරුතර ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව කරගෙන යන අයෙක්. මම සිරුරේ දැනුණු දැඩි වේදනා නිරීක්ෂණය කරමින් වේදනාව පහව යනතුරු භාවනා කළා. ඉන්පසු එළඹි දැඩි හුදකලාවද දිගින් දිගටම අත්දැක්කා. එම හුදකලාවේදී වරින් වර අත්පා හිරිගතියක් කුඩා කම්පන චංචල දැනුණත් භාවනාවට කිසිදු බාධාවක් නැහැ. වරින් වර ඇතිවන ගැස්මත් සමග හුදකලාව අලුත් වෙමින් ඇතිවෙන ඊතා සැප පහසු හුදකලාව කාලයක් අත්විඳා. දැන් එම හුදකලාවට පසුව එකවරම නිින්දෙන් අවදි වූවාක් මෙන් ඊතාම සජීවී තත්වයකටපත් වෙනවා. ඒ සමගම ආනාපානය අලුතින් ආරම්භ වෙනවා. ඊ타ම සජීවී. එකම වෙනස සමාධියෙන් මිදී නොමැති වීම පමණයි. ඉන්පසු ටික වේලාවකින් උණුසුම් වායු ධාරාවකින් මුළු සිරුරම නැහැවි ගොස් ටික වේලාවකින් නැවතත් පැහැදිලි හුදකලාවකට එළඹෙනවා. මෙම තත්වය තුළ පසුගිය දිනවල මා ලැබූ අත්දැකීම් කීපයක් පිළිවෙලින් පහත ඉදිරිපත් කරමි. අන්තිම එක විතරක් කියන්නේ ඔය පිළිවෙලින් කියන්න පටන් ගත්තොත් හෙට උදේ වෙනකන් කියනවා. අන්තිම එක විතරයි අහන්නේ. එහි අන්තිම එක වශයෙන් තියෙන තුන්වෙනි එක තවත් දිනක වේදනාවට වඩා වැඩි වාර ගණනක් ගැස්සෙමින් ආලෝක ධාරාවන් අලුත් වුණා. එක් අවස්ථාවකදී මගේ දර්ශන තලය වටේම මැදට එකතු වෙලා මැදින් ගිනි කූරක් පත්තු වුණා වගේ එළියක් ඇති වෙලා ඒ එළිය ක්‍රමයෙන් නිවි ගොස් ගිනි කූරේ කළු පැහැති කොටස ටිකින් ටික අවසාන වෙනකම්ම දර්ශනය වුණා. ඊට පසුව ආලෝක ධාරා වඩා දීප්තිමත්ව දිස්සුණා. වේදනාවට වඩා දීප්තිමත් වුණා යයි වෙනදාට වඩා දීප්තිමත් වුණා යයි විනාඩි 45ක් පමණ ගත වී තිබුණා. මෙම තත්වයන් පහදා දෙනසේක්වා මා සුතමය දැනුම අඩුවයි. මෑතක සිට බණ අහනවා, පොත් බලනවා. ඒ නිසා මේ අත්දැකීම් ධර්මානුකූලව විග්‍රහ කර ගන්න තේරුමක් නැහැ. ඇතැම් අත්දැකීම් ගැඹුරු අත්දැකීමක් බව වැටහුණත් අර්ථය වැටහුණේ නැහැ. අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. අපට නිවන් මඟ පෙන්වන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. එච්චරයි. ඒ ධර්මයේ මොන දේ වැටහුණත් භවනා හරිනම් කරදරයක් නෙවෙයි ඒක. ඕක ලක්ෂ වාරයක් ඉස්සරහට වැටෙනවා. ඒ නිසා ඔක තීරේ දැනගත්තේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ.
හැබැයි එකක් වැදගත් වෙනවා මේ දක්වන දෙයට මනාපද අමනාපද කියන එක විතරක් කෙලින්ම බලපන භාවනාව. ඉතින් පේන්න තියෙනවා අර විවේක ස්ථානට ගිහිල්ලා ඒකට මනාපයක් තියෙනවා. තමහට අමනාපිකුත් වෙනවා. විවේක ස්ථානේ තමයි අපි කම්මැලි කියලා කියන්නේ. නීරසයි කියලා කියන්නේ. එපා වෙනවයි කියලා කියන්නේ. පාළුයි කියලා කියන්නේ තනිකම් වෙනවයි කියලා. ඉතින් ඒක තමයි අද තියෙන ප්‍රධානම කොවිඩ් ආපු නිසා කට්ටිය කොටු වෙලා තනි වෙලා සීදීනස ගන්න. දෙමාපියොත් එක්ක දරුවෝ ඉන්නවා දැන්. ඒ නිසා දරුවන්ට ගහන වැඩි. ගෑනිත් එක්ක විනියා ඉන්නවා. ඒ නිසා දික්කසාද වැඩි. ඒ පෙන්නන්න බැරි වෙලා. ඒ මොකද මේ විවේකයට අපි සූදානම් වෙලා ඉඳලා නැහැ. දැන් බුදුජාණන් වහන්සේ අරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාරගත කියන එක භාවනාවට තත්ත්වයක් විදිහට දීලා තියෙනවා. දැන් කොවිඩ් නිසා එක බලපෑම් වෙලා තියෙනවා. ඉතින් ඕකට තියෙන බය නිසාම වැඩියෙන් මැරෙන්නේ වයසකයි. ඒගොල්ලෝ කොහොමද කොන් වෙලා ඉන්නේ? ඉතින් දැන් මේ මන්දිර තවත් කොන් වෙනාට පස්සේ කොවිඩ් එනවා කියන බයට මැරලා යනවා. ඉතින් ඒ වගේ අපිටත් ඔය පොඩි ලකුණක් කියන්න පුළුවන් ඉස්සලා කන කිව්වා වගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නකොට තමයි ඔය විවේකයේ හෝ පාළු ගතිය එන්න පටන් ගන්න. එතෙන් තමයි අපි මුසුප්පු වෙන්න පටන් ගන්න. මේ මෙච්චර ලස්සන තිබුණු ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සූදානම් කරන ක්‍රමයක් මට තාම කෙටි ක්‍රමයක් හම්බෙලා නැහැ. ඒ දැකලා කියන කම්ම ඉන්නෝල්. මෙච්චර ලස්සන තිබිච්ච ආශ්වාස ප්‍රශ්වාස දෙක ක්‍රමෙන් සම්පාත වුණා. ක්‍රමෙන් සමාන වුණා. නැත්තම් වෙනස නැති වුණා. ඉතින් මම දැක්කලම නෑ මේ තාක්කල් අවුරුදු 40 ඇතුළත කිසි කෙනෙක් එහෙම මේ වාර්තා කරන්න තරම් තීක්ෂණ ඥානයක් තියෙනවා කියලා. ඉතින් ඒකට අපි ආප්තෝපදේශ දාලා රීමෙන් කරලා කියනවා. එහෙම තිබුණාට බය වෙන්න එපා. ඒක වැරදීමක් නෙවෙයි හරියෑමක්. හැබැයි එතකොටමත් ඒකට අමනාප වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ගමන ඉවරයි. එක්ක සිවුරු අරනවා, එක්ක භාවනා මධ්‍යස්ථානේ දාලා යනවා, එක්ක ආනපනේ කරන්න බෑ කියනවා, එක්ක ගුරුවරට බයිනවා, මොකක් හරි එකක් කියනවා. නමුත් ඒදී ඉස්සරහට ගියොත් ඔන්න අර විවේකස්ථානේ හම්බ වෙනවා. ඒ විවේකස්ථානේ කැමතුනොත් ඒත් තමාරුක වැටෙනවා. ඒ විවේකස්ථානට බය වුණොත් ඒත් තමාරුක වැටෙනවා. ඒකත් හෙලි කරාට පස්සේ තේරෙන පටන් අර ගන්න මේ වගේ ලුණු ගෙඩියක පොත් අරින්න වගේ එක අරගෙන යනට වඩා සියුම් තාමත්ම සූක්ෂම පොතු වලට අපි යොමු වෙනවා. උඩම තියෙන පොතේ විතරයි පැංගිරි තියෙන්නේ. අතුරුණු ගෙඩියක් ගත්තොත් ඇතුලේ තියෙන පැංගිරි නෑ. ඒක නිකන් මිහිරි රසක් තියෙන. ඉතින් එක දෙක ඇරියට පස්සේ ඒක ටික හරි ලේසි. ඉතින් එහෙම කරගෙන යනකොට අපිට වේදනත් එක්ක ගැටෙන්න වෙනවා, සංඥාත් එක්ක ගැටෙන්න වෙනවා, සංස්කාරත් එක්ක ගැටෙන්න වෙනවා. මේ කතා කරන්නේ රූප ධර්ම. ඉතින් එහෙම යනකොට මේ ආලෝකයට කැමැති ගතියක් ඇතුව ලියලා තියෙනවා වගේ කියලා මට හිතෙනවා. ඒක හුඟ දෙනකොට වෙනවා. ඒගොල්ලෝ හිතන මේ භාවනාවේ ප්‍රගතියක් කියලා. ප්‍රගතිය හෝන පසුබෑම සිද්ධ වෙන්නේ භාවනාදී මතුවෙන දේවල් වලට මනාපමනා පහල කිරීමෙන් පමණයි. මනාපමනාව පහල වෙනවමයි. ඒක කතා දෙන්නේ. අන්න එක ලියන්න පුළුවන් නම් ගොඩ. එහෙම නැත්නම් අහගෙන ඉන්න එකට තේරුම් ගන්න ඕනේ. මම මේ කතන්දරේ ගොතලා තියෙන්නේ මෙන්න මේකට තියෙන මනාපේනි කියලා. හැබැයි මේකේ පේන්නේ නැහැ බාධාවක් ඉස්සරහට යන්න. ওই විදිහට දිගට කරගෙන යනකොට ওই බාධක ධර්ම වල තියෙන මේ නපුර අඩු වෙන්න පටන් ගන්නවා හිමීට. හැබැයි මේ එකම චක්‍රේ බොහෝ වාරයක් කරකවන්න වෙනවා. ඒකෝට තමයි Tamanට අර අධිකාරී ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා මේ පළවෙනි වතාව වගේ දෙක තුනේ යනකම් අර පැංගිරි තියෙන හරිය ටිකක් අමාරු නැත්නම් තීරණාත්මක. ඊටු හරිය නම් අපි ආජීවය සකස් කර ගන්න ඕනේ. ඒ වෙච්ච එක නැවත වෙන විදියට. ඒ නිසා මේකේ වගේ කෙනෙක් තමන්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් සකස් කරගෙන මේක නැවත බුද්ධ විඳින්න. ඒවට ක්‍රම තුනක් කියනවා. සද්ධාය කිරියාය සම්පාදේති, සාතච්ච කිරියාය සම්පාදේති, සක්කච්ඡ කිරියාය සම්පාදේති. මේකම මුළු හදින්ම කරන්න ඕනේ. ආවට ගියාට part time meditation බෑ, full time දාන්න ඕනේ. නැත්නම් වැඩි කරන්න ඕනේ. සද්ධාවෙන් කරන්න ඕනේ. ඒ වගේම නීතිපතා කරන්න ඕනේ. එතකොට මේකේ තියෙන බය ඇරෙයි කියලා අපි යනවා ඊගාවෙකට. සූම් තාක්ෂණයෙන් ලැබුණු ප්‍රශ්නයක් දිනේ සතහන් වෙන්නේ නැහැ. ගෞරවතර ස්වාමින් වහන්සේ දර්වන් සරණයි. දින 10ක කාලයක් බ්‍රිස්බේන් එකම සූම් හරහා සම්බන්ධ වුනිමි. අද දින රැකියාවේ කටයුතු ඔන්ලයින් ආකාරයෙන් කරන්න පටන් ගතිමි. වචනයෙන් කියන විට ඒවා
වටා ඇති අදහස නොගන්නා බවත් තේරුණි. හිතලාම තේරුම් ගන්න ඕනි බවක් පෙනුනි. අන් අය සමග කතා කිරීමද බොහෝ වෙහෙසකර බවත් වැටහිනි. අන් අය ප්‍රශ්නයක් ඇසූ විට එයට මවිසින් හා භාෂාව ගලපා වේලාව අරගෙන පිළිතුරු දෙමි. නමුත් අන් අය සමග පැයක් ගත කිරීමත් මහත් වෙහෙසකර විය. මම තනිව ජීවත් වෙමි. රැකියාව කරන්නේ ජීවත් වීම පිණිසයි. ප්‍රශ්නය කියවන වරහන් ඇතුලේ when reading වචනවල තේරුම මගින් ලෝකයක් මවා ගන්නා බව දැනේ නම් ඉන් කර්ම සිදුවේද. තෙරුවන් සරණයි. ගායනී දේවප්‍රිය. ඔය ඇටි කරගන්න ඒ කර්ම රැසීම තීන්දුව කරන්නේ කෙලින්ම මනාපමනාප දෙකේ. භාවනාව යනකොට මේ ගමනක් යනකොට මඟදී හම්බෙන දේවල් වගේ. ඔය දේවල් අල්ලගෙන තමයි අපි මේ දැන් පැටලිලා ඉන්නේ. අපි මේ ලෝකෙට ආවේ මේ වැඩේට නෙවෙයි. එක්කෙනෙක්වත් ආවේ මේකට නෙවෙයි. දැන් මේ අහුවෙච්ච දේවල් වලට පැටලිල්ල පේන්න පටන් අර ගන්නවා. මොකක් හරි කරන්න කියන්නේ එතනම කාගෙන යනවා මිසක කරවිලි වෙடிච්ච බනවා කරවිලි කාගෙන යනවා වගේ. අපිට මතක නැහැ මනුස්සකම. ඉතින් ඒකත් එක්ක ඇති වෙන මනාපමනාප දෙක බොහොම ඕලාරිකන් සංකතම් පටිච්චසමුප්පන්නන් කියලා බුදුරජාණන් දේශනා කරනවා. එතන ඇති වෙන මනාපමනාප හරි ගොරෝසුයි. ඒක වසංගන්න යන්න එපා. වසංගන්න දෙයක් නැහැ. ඒ වගේම එතනදීම ඒක හටගන්න ඊට ඉස්සෙල්ලා දවසේ හොයන්න බෑ. සංකතයක්. පටිච්චසමුප්පන්න හැබැයි ඒකේ උඹේ චරිත ලකුණ පේනවා. මේ දේවල් වලට දක්වන මනාප. ඒකේ අපි මනාපමනාප පිළිබඳ තැවෙන්න එපා. ඒක සටහන් කරලා තියාගන්න. මම මේකට මනාපයි, මේ දෙයට අමනාපයි, මේ පුද්ගලයාට මනාපයි, මේකට අමනාපයි කිව්වට උනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හදිසිය පිළිතුරු හොයන්න යන්න එපා. ඒක බොහොම ඇටුවම් බහගත්ත ප්‍රශ්නික උත්තරයක් ඔය. ප්‍රශ්නයක් ඔය. ඒක නිසා ඒක දන්නවනම් දත යුත්තේ මනාපමනාප දෙක විතරයි කියලා කියන්න පුළුවන්. ඉතින් මිනිස්සයා ඇතුළේ සියලු සත්තු මනාපේ හොයාගෙන යන අමනියෝ. මිනිස්සයා ඇතුළේ සියලු සත්තු මනාපේ දිගේ යන සත්තු. ඒ කියන්නේ එක ස්පොට්ටියෝ. එකෙකුටවත් මනාපමනාප දෙක මේ පෙරමග දක්වන මාර්ග ලක්ෂණයක් කියලා මධ්‍යම ප්‍රතිපදාවක් කියලා බුදුන් පෙන්නන පටිච්චසමුප්පාදයක් කියලා කරන්න අමාරුයි. ඒ නිසා කර්ම රැස්වීම තීන්දුව වෙන්නේ මනාපමනාප දෙකේ. ඉතින් ඒක තමයි ඔය රසාවට ගියාට පස්සේ වෙලා තියෙන වෙන කට්ටියත් එක්ක කතා කරන්න එහෙම පෙළඹෙනව හරි අඩුයි. මොකද අලුතෙන් මොනවා ආවත් මේක නිකන් කුෂ්ඨ රෝගයක් වගේ පේනවා. ඊට වැඩි ලේසි පැත්තකටලා ඉඳ ගියාම ලේසි. නමුත් ඉන්න බෑනේ අපිට රස්සාවක් කරන්න වෙනවනේ. නමුත් මේ රස්සාව කරන්නේ කඹරන්න නෙවෙයිනේ. පව් කියලා හිතෙනවා මට. මේ ගිය පාර මේ කන්දා මේ සංවර්ධිනතර යාපිලාවේදී අපිට හම්බුණා හොඳ මහත්තයෙක් මේ වෘත්තීය කුසලතා කියලා. ඉතින් මම මේ වගේ යන්න හදනකොට මේ මහත්තයා කතාව තිබුණේ ඊකට මම ඉඳලා අහගෙන හිටියා. මං කිව්වා මං ඔක දන්නෙත් නැහැ කරලත් නැහැ මේ. ඉතින් මේ මහත්තයා කියනවා අපි ඉපදෙනකොට අපිට දක්ෂතාවක් ගන්න තියෙනවා. අපි වැරදි දෙයකට අපි ගිහලා බෙදුනොත් අමාරු වෙනවා. වැරදි මිනිහ කතාවද බැන්දොත් පවුල ඉවරයි. ඒ වගේ අපි දැනට ෆිට වෙලා තියෙන්නේ හරි ජොබ් එකකටද කියන එක දන්නේ නැහැ. ඒක අල්ලලා දෙන්න පුළුවන්ලු යාට. කියලා ලයිස්තුවක් දුන්නා මට මෙන්න මේ වතාව මෙමයි කියලා. ඊට පස්සේ මොකද්ද ගන්න බැරුව මේ වෙලා ගිහිල්ලා අදිසි මයිලකට ඊට පස්සේ මං කිව්වා ගොයියෝ අපි හැම කෙනාටම හැම එකටම දක්ෂකමක් තියෙනවා. මේ ලෝකයා තමයි අපි විය ගහට බැඳගෙන හාවන්නේ, කඹරවන්නේ. වෘත්තිය කියලා කියන්නේ කැඹිරිල්ලක්. කැඹිරිල්ලක්. විවේක වෙයලා. කැකරි යමුගොන වැත්තල කැලිట్లా භාවනා කරපුවා. උඹ ගිහිල්ලා මහානමයන් කිව්වා. ඊයචකිනෝ මගේ අයියා පැවිදිලා හිටියේ ස්වාමීන් වහන්සේ දවස් 10කට ඉස්සෙල්ලා නැති වුණා. මම කොඹඩත් එන්නේ ওই ටික විතරයි. මේ අනුන්ට මේ වෘත්තිය දක්ෂකම් කරන්න හදාන්නේ. සරුවච්චන්නාන්සේ අපිට කියලා දෙන්නේ එහෙම එකක් නැහැ. උපන්නාට මේ ලෝ වෙන්නවා මිස මොකද ජොබ් එකක් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට මැරෙන්න ඕනේද? කඹරන්න ඕනේද? හැම මිනිහටම හැමදේම පුළුවන්. මම දැකලා නැහැ කවුරක්වත් එහෙම මේ ලොවින් එක දෙකට වෙයි සමත කියපු එකයි කටරත් දාන්න හිතෙනවා මට. හැම මිනිහටම හැමදේම පුළුවන්. මේ භාවනාවේ පෙළලා තියෙන හැකියාවල් පෙළලා දීලා තියෙන ඔබ කැමැති එකක් කරපන්.
ඒ හැකියාව තමයි අපිට තියෙන මානවයිති වාසිකම. දැන් අපි මානවයිති වාසිකෙන් ඉල්ලන්නේ ජොබ් එක ප්‍රොමෝට් කරගන්න, පඩි වැඩි කරගන්න පොඩ්ඩක් කැම්බිරිල්ලත්. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න අපි ළඟ තියෙන හැකියාව දන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. අපි බොස් දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ, වයිෆ් දන්නෙත් නෑ. හැමදේම පුළුවන් කියලා හිතාන වැඩ කරන්නේ. එතකොට එන්නේ මේ ශක්තිය තමයි බුදුහාමුදුරුවෝ අපිට සත්තාන විසුද්ධිය කියලා පෙන්නලා දෙන්න හදන්නේ. හැමදේම පුළුවන්. ඒක නිසා බුදුම ස්වාමීන් වහන්සේගේ වාක්‍යයක කියනවා භික්ෂුවකට ආවල්දී ගැලපෙන්නේ නැහැ කියලා දෙයක් කියනවනම් උන්ද දන්නේ නැහැ භික්ෂුව කියන්නේ කවුද කියලා. අපි බුදුහාමුදුරන්ගේ ගෝලෝ බුදුහාමුදුරු අරහයි ඕනම දෙයකට සුදුස්සා. අපි යන්නේ උන්වහන්සේ ගියේ පාරේ. හැමදේම කැපයි. බෑයි කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා අර පොටෙන්ෂල් එක කියලා අපිට තියෙන මේ ප්‍රභාවය ගත්තාම භාවනාවෙන් ඇර මං කිසිම ජොබ් එකක් දැකලා නැහැ. තමන්ගේ හැකියාවන් මතු කරන්න පුළුවන් තැන. විශ්වගත දැනුමක් අපි ළඟ තියෙනවා. අපි අර පටු දැනුමක් ඉගෙන ගන්න ගියාම අර විශ්වගත දැනුම නැති වෙනවා. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ අපි මොකකින් හරි පටන් ගන්න යන ගමන් මතක තියාගන්න ඕනේ මනාපමනාපෙන් තමයි ගේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා දැනගන්න. මනාපමනාප දෙක දැනගත්තොත් එයාට තියෙන දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් ඒක දිහා බලන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ජය පරාජය දෙකටම සමාන වෙනවා. ඒ නිසා බුද්ධ ධර්මයේ අවසාන කෙලවරේ තියෙන්නේ මේ සැප දුක දෙකටම අෂ්ටලෝක ධර්මයේ සමබර කරන ගතිය. ඒක කොහොමද සතියට සම්බන්ධ වෙන්නේ කියලා උගව දෙන ප්‍රශ්න අහනවා. ඉතින් මම කිව්වා ටිකක් කරගෙන යනකොට ටික ඔක හැදිලා එනවා. ඒක නිසා කර්ම රැස්වීම සිද්ධ වෙන්නේ සංස්කාරා. සබ්බේ සංඛාර දුක්ඛ. එහෙම නැත්නම් චේතනාම්බික විකම්මං වදාමි. චේතනාව පහළ වෙන්නේ මනාපමනාප දෙක අතරමැද. අදුක්කම සුඛනම් චේතනාව පහළ වෙන්නේ නැහැ. චේතනාව පහළ වෙන්නේ දුක හෝ සැප වුණොත් විතරයි. අන්න ඒක දක්න සුළුවෙන් ඒක මම හිතන්නේ අවසාන වෙනකොට වගේ තමයි දවස් 7-8ක් භාවනා කරාට පස්සේ නම් පොඩ්ඩක් අල්ලන්න පුළුවන් වෙයි. නැත්නම් අපි ඒක ගැන ඉච්චරම දැනගෙන ඒකට යන බව දැනගෙන යනවා කියන එක විතරයි මේ වෙලාවයි කියන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයක් අහලා තියෙන මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබිලා ඇති මම හිතන්නේ අපි අර මෙතෙන්ට ආපු මහත්තයගේ පිළිතුරෙන් ඒ වார்த்தාවෙන් සක්මන් භාවනාව සිදු කිරීමේදී සිහිය පිහිටුවා ගත යුතු ආකාරයත් දෙක පර්යංක භාවනාවේදී වැඩි යුතු භාවනා පිළිවෙත් පැහැදිලි කර දෙන්න. මේක ඇත්තටම අපි අර මූලික උපදෙස් දීමෙන් තමයි මේකට පිළිතුරු සපයන්නේ. මේ මෙහෙදි වෙච්ච එකක්ද මේ? ඒක නිසා අපේ විනාඩි 45ක බණපටියක් තියෙනවා. කොහොමද වාඩි වෙන්නේ, කොහොමද භාවලා පරියංග මානසිකාරය පවත්න්නේ, කොහොමද සක්මන කරන්නේ කියලා. ඒ නිසා අපි ඒක අහන්න සකස් කරලා දීලා තියෙනවද? ඒකම තමයි කියන්න තියෙන්නේ මට. ඒකෙන් යම් අඩුපාඩුවක් වෙලා තියෙනවනම් නම් මතු කරන්න මෙන්න මේ ටික නම් මේ ටික දන්නේ නැහැ කියලා. මොකද මේකෙන් තමයි අපි වැඩමුළු 237ක් කරලා තියෙනවා දැන්. ඔය උපදේශ පන්ති විතර. ඔක ලිඛිතව තියෙනවා. වීඩියෝ තියෙනවා, CD තියෙනවා. ඉතින් කාට හරි අවශ්‍ය නම් මේ ශාන්ඩ කීයක් හරි දීපුවාම මේ ඒ වීඩියෝ පෙන්නනවා. පොඩි ගාණයි ගන්න වැඩි සල්ලි ගන්නෑ. හරි අවශ්‍ය නම් සක්මන් කරන එක පිළිබඳ වීඩියෝ 5ක් විතර තියෙනවා. පරියංග බහන අපේ එක විතරයි තියෙන්නේ. මෙහෙදි වීඩියෝ කරපේක. ඉතින් ඒක නිසා කාට හරි විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් කරන්න. නැත්නම් අර බණපටිය නැවත අහන්න කියලා මං ඉල්ලා හිටනවා. වෙන Zoom එකේ දැන්න කවුරු හරි ඉදිරියපත් වෙලා ඉන්නවද? මං කියන්නේ අත උසලා තියෙනවද? දැනට නම් අත උසලා නැහැ ස්වාමීන් වහන්සේ අවස්ථාවක් දුන්නේ නැහනේ. ධම්මචාරණී අහන්න බලන්න කවුරු ඉන්නවද කියලා? අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ. ඕකේ. ධම්මචාරණී මෙහෙණින් වාසී මේ පැත්තේ. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ නම් ප්‍රශ්න ගැටලු නැහැ ඉදිරිපත් කරන්න මේ. හොඳයි ඉතින් සන්තෝෂ වෙන්න එපා. ආත්මේ නැගිටින්නේ කොයිලා කියලා බලන්න. ඒ ගැන කනකාට වෙන්න එපා මෑණි. හිත අදාගෙන ධෛර්යවන්ත වෙලා අපි ඉදිරියට යන්න ප්‍රශ්න නැහැ කියලා. නමුත් හෙට ඉඳලා කාට හරි තියෙනවා නම් මොකද එතකොට මට කම්පියුටර් වැඩ හුඟක් අඩු වෙනවා. මේ වෙලාවේ වැඩි කළ ගියා නැත්නම් කම්පියුටරේ කොට ඉඳ වෙනවා මට. මේ ඊට වැඩි ලේසි ධම්මජන මෑණි ඔය හිට ගන්න එපා. කවුරු හරි ඉන්නවනම් මේ තියෙනවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අනවුන්ස්මන්ට් එකක් දාන්න. අපි අද ඉඳලා දිගටම මේ 1 2 ඒක තමයි හැමදාම කිව්වේ එහෙමයි. ධර්ම දේශනාව විතරක් 3:00 4:00ට දාලා තිනවා.
ඒ නිසා Zoom තාක්ෂණයේ අර්ථේ මික්සෙලාර් එක ASCII ওই දෙකටම කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න කියලා දොර ඇරලා තියන්න. අපි එහෙනම් මෙතනින් සමු ගන්නවා මෑණියන්ගේ. තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපි එහෙනම් නැවත හමු වෙනවා. පරියන්කයක් තියෙනවා. පැය භාග එකක්. මාත් වෙනවා ඒකට. ඊට පස්සේ 3:00ට තමයි අපි නැවත රැස් වෙන්නේ ධර්ම දේශනාවට. ඒ නිසා 2:30 3:30 සමූහ භාවනාවට නැවත අපි රැස් වෙනවා කියලා මෙතෙන් සටන් පැය භාගයක් සක්මන සඳහා කාර්ය ගත කරන්න කියලා විනාඩි 20ක් විතර තියෙනවා. ගත කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.